අපි දැන් නැවත සැරයක් අපේ මේ සවස සාකච්ඡාව ආරම්භන්නයි අපි ලෑස්ති. ඒ නිසා අපි ප්‍රවේශම් සවන් දෙමු. ඔබ බොහෝ දෙනෙක් දන්නවා මේ වගේ කාලෙක මොනවාද අපේ රටේ වෙන්නේ කියලා. ඒ වගේම අපි දැන් ලෑස්ති වෙන්නේ හොඳ මේ පිළිබඳව හොඳ අදහසක් ලබා ගන්න මධ්‍යස්ථ මතවාදයක්. ඉස්ලාම මම කැමති ඔබට පෙන්වන්න. I want to show you how children are being used to decry, deny honor to parents. මම කැමති ඔබට පෙන්වන්න ළමයින්ව කොච්චර පාවිච්චි කරනවද වැඩසටහන් දෙමව්පියන්ගේ ගෞරවය නැති වෙන තරමට. So I want to show you that this is not incidental, the way the digital screen, the spook, the magic, ඒ ඩිජිටල් ස්ක්‍රීන් එකේ එන වැඩසටහන් සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ගේ ගෞරවය නැති වෙන විදිහට ළමයින්ව හැඩගස්සන හැටි. ඉතින් ශාරීරික අවශ්‍යතා ගැන ළමයින්ව බොහොම උත්තේජවත් කරලා තිබෙන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ හැටි ඒකයි. ඉතින් මේක කොවිඩ් ප්‍රශ්නෙට අදාළ වෙන්නේ කොහොමද? කොවිඩ් ප්‍රශ්නේ තිබෙනවා විද්‍යාත්මක පැත්ත, වෛද්‍ය පැත්ත සහ මිනිස්සු සූදානම් කරපු ප්‍රශ්නයක් ලෝකෙට හදිස්සියේ විවෘත වුණා. A problem that human beings had designed to take control of and take control of the lives of others. අනිත්‍යගේ ජීවිත පාලනය කරන්න මිනිස්සු ලෑස්ති කරලා තිබුණු දෙයක් හදිස්සියේ මේ ප්‍රකාශ වුණා බලාපොරොත්තු නැතිව. So we think මම හිතන විදිහට ඒක සැලසුම් කරපු අයත් හිතන්නේ නැති විදිහකට තමයි මේක හදිස්සියේ ප්‍රකාශ වුණේ. So I want to show the connection that such plans for control are in every sphere. Easiest to understand how parents have lost control of children. ඉතින් අපි දන්නවා ඩිජිටල් උත්තේජනයට ආදානයට ගිය ගමන් දෙමව්පියන්ට දරුවන්ව පාලනය කරන්න බැරි වෙනවා. මම මේ ගැන ගොඩාක් රිසර්ච් කරලා තිබෙනවා. නිතර තුරුණු ළමා සිත එකේ නිතර මේ ගැන මම කතා කරලා තිබෙනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ මේවා ටිකක් බලලා තේරුම් ගන්න. ඉතින් අර සාප කරන ගතිය දෙමව්පියන්ට ගරු කරන්නේ නැති ගතිය විශේෂයෙන්ම තාත්තා එක්ක විරසක වන ගතිය, that the fracture with father is so pronounced, and if the child is on the screen controls the child. ළමෙක් පික්සල් භාවිතයේ පටන් ගත්තම ප්‍රෝග්‍රෑම්ස් වලට ඇබ්බැහි වුණාම ඩිජිටල් ගේම්ස් වලට ඇබ්බැහි වුණාම ළමයව පාලනය කරන්නේ ඩිජිටල් ගේම් එක. ඒ නිසා පවුල ආක්‍රමණය කරන ක්‍රම දැම්මම තිබෙනවා. So the invasion of the family through the child's life and through the child's digital life is already happening. ඉතින් ඒක දැන් ටික කාලයක් තිස්සේම වෙනවා මේ පවුල පාවිච්චි කරන විදිහ, මේ ඩිජිටල් ස්ක්‍රීන් එක ළමයාව පාවිච්චි කරන විදිහ. ඊළඟට අවුරුදු 14 වෙනකොට ඒක ඔක්කොම තව වැඩි වෙනවා. At age 14 this becomes worse and worse, and by 17 අවුරුදු 17 වෙනකොට ඒගොල්ලෝ කියන්නේ එක්කෝ ලංකාවේ පාඩම් මදි, ලංකාව හරියන්නේ නැහැ, අපි වෙන රටකට හරින්න. So they want to be sent to another land, and parents spend through their nose. ඉතින් දෙමාපියෝ ගොඩාක් විඳන් කරනවා. ඉතින් ඕස්ට්‍රේලියාව රටවල් වගේ රටවල අපි දැකලා තියෙනවා ළමයි ගිහිල්ලා පාඩම් හරියට කරෙන්නෙත් නැහැ, රැකියාවක් හරියට කරෙන්නෙත් නැහැ. නොඑක් අමාරු කම් වලට මැදිහත් වෙනවා. Then you get them in this addiction. ඉතින් මේ වගේ පොඩි කාලෙම තරුණ කාලෙම ස්ක්‍රීන් එකේ එන magic, spook, monsters, aliens ලව විශ්වාස කරනකොට ඒගොල්ලෝ ඇත්තෙම අద్භූත දේවල්, ඇත්ත නොවන දේවල් විශ්වාස කරනවා. ඊළඟට එන්න ඇත්ත නොවන දේවල් විශ්වාස කිරීමට පුරුද්දක් ඇති වෙනවා. Manusya kohomat incurably religious. That is, religion is belief in metaphysical things. Manusya ස්වභාවයෙන්ම අద్භූත දේවල් විශ්වාස කරනවා. ඇහැට නොපෙනෙන දේවල් විශ්වාස කරනවා. ඉතින් අපි ඇහැට නොපෙනෙන දේවල් විශ්වාස කරනවා නම් ඇහැට නොපෙනෙන දේවල් පිළිබඳ සත්‍යයක් විශ්වාස කළ යුතුයි. ඇහැට නොපෙනෙන දේවල් පිළිබඳ අසත්‍ය විශ්වාස කරන ගියාම ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒක හැම පුද්ගලික ජීවිතයේ දේවල් වලට ඒක බලපාන. උදාහරණයක් වශයෙන් දිව්‍ය සැලසුමක් තියෙනවා. Man will be happiest one man with one woman, lifelong is marriage, faithfully bringing up family. ඉතින් ජීවිත කාලයක් එක පුරුෂයෙක් එක කාන්තාවක් සමග ජීවත් වී
ඇය තම භාර්යාව කරගෙන ජීවිතාන්තය දක්වා ඇයට විශ්වාසව සිටමින් පූජා වෙමින් දෙදෙනා එක්ව බබ්බු හදාලා ඒකට කමාන්ඩ් එකක් තිබෙනවා පළ දරන්න පුරවන්න ගුල්නේ වෙන්න පුරවන්න ඔවුන්ගේ යහපතත් ස්ටුවර්ඩ් what they have ඔවුන්ට තිබෙන දේවලුත් ඔබ ආරක්ෂා සහිතව බලාගන්න කියලා හොඳ සැලැස්මක් තිබෙනවා. පවුල රැකුණොත් රට රැකේ. If family is safe, nation will be safe. So every time when people wanted to get hold of a nation, they got hold of the family in some way. ඉතින් දේශය ආක්‍රමණය කරන්න සැලසුම් තියෙනකොට ඉස්සෙල්ලාම පවුල තමයි ආක්‍රමණය කරන්නේ. ඒක තමයි මනුෂ්‍යයාගේ ක්‍රමය. ඊළඟට ළමයි දෙමාපියන්ට සාප කරනවා ගෞරව කරන්නේ නැහැ හැමතිස්සෙම ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඇඩික්ෂන් එකේමයි ඉන්නේ. ඊළඟට ඒගොල්ලෝ පටන් ගන්නවා දේශයට ද්වේෂ කරන්න. සම්පත් අයුතු ලෙස පරිභෝජනය කරන්න. සම්පත් නාස්ති කරන්න. කෘතඥතාවයක් නැතිව දේවල් පාවිච්චි කරන්න. කොච්චර දුන්නත් මදි කියන්නේ. ඊට පස්සේ උල් කටකින් කතා කරන්න. මේ ඔක්කොම පවුලේ ජීවිතයට ඇතුල් වෙනවා. එතකොට පවුලේ සමාජිකයෝ එකිනෙකාට සලකන්නේ නැති එකිනෙකාට කෘතඥ වෙන්නේ නැති දුන්නම කන්නම් කාලා දුහන්නම් වගේ ජීවිතයකට පුරුදු වෙනවා. එතකොට පුරුෂයා භාර්යාවට අවිශ්වාසවන්ත වෙනවා. භාර්යාව පුරුෂයාට අවිශ්වාසවන්ත වෙනවා. මේ වගේ හැමතිස්සෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකයි ටෙලිඩ්‍රාමා එකයි ඔක්කොම යන්නේ මේ විදිහට. ඉතින් ගෙදරදී ඒ authority එකට ගරු කරන්නේ නැතිකොට වැඩපොළේදී authority එකට ගරු කරන්නේ නැහැ. ඉස්කෝලේදී ගුරුවරයාට ගරු කරන්නේ නැහැ. ඊළඟට වැඩ කරන්නේ යාම පොඩි රජුරු ගොල්ල පොඩි පාරවල් ඇති වෙනවා. ඒගොල්ලෝ ඊළඟට කියනවා I want to do something on my own. මම මගේම boss වෙන්න ඕන. ඒක තමයි Facebook Zuckerberg වුණා වගේ ඒගොල්ලෝ හිතනවා මම මගේම boss වෙනවා වෙන කාත්‍යයටද මම වැඩ කරන්න කැමති නැහැ. So they don't want to work under anyone, so they ridicule all authority, beginning with parental authority. දෙමව්පියන්ගේ අධික්ෂණයට කැමති නැති අය වෙන විදිහට කැමති වෙන්නත් අකමැති වෙනවා. වෙන දේවල්ට කැමති වෙන්නේ නැහැ. ඉතින් මම මේ පෙන්නන්නේ කාලයක් තිස්සේ ලෝකේ හදාගෙන යන්නේ එක්කෙනෙක්ට නැති වෙන ලෝකයක්. කිසිසේත්ම පාලන තන්ත්‍රයක් කරගන්න බැරි ලෝකයක්. පවුලේ පාලන තන්ත්‍රය ඉගෙන ගත්තේ නැති ළමයා, පවුලේ කෘතඥතාවය ඉගෙන ගත්තේ නැති ළමයා, පවුලේ give and take ඉගෙන ගත්තේ නැති ළමයා, පවුලේ තිබෙන සම්පතින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඉගෙන ගත්තේ නැති ළමයා එන්න ඒක ලෝකෙට අරගෙන යනවා. So if we are not using our present resources well as a 14-year-old, then in future we will continue that in a bigger way. ඊළඟට get you hooked on to your අපේ පෞද්ගලිකත්වයේ තිබෙන ප්‍රචණ්ඩ පැති, ආත්මාර්ථකාමී පැති, කපටි ගති, අපිට ඕන දේ අපිම පරිභෝජනය කරන්න විශේෂයෙන්ම ලිංගික ජීවිතය සම්බන්ධයෙන් හෝ අනිත් කාරණා සම්බන්ධයෙන් ඒකටත් ඔක්කොම ඩිජිටල් ප්‍රෝග්‍රෑම් එකෙන්ම හදපු කට්ටියක් නේ දැන් සමාජයේ ඇති කරගෙන යන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන මේක සැලැස්මක්. ඉබේම නෙමෙයි. අර ඔක්කොම LED light එකයි, pixel screen එකයි, මියුසිකුයි ගෝලීය රටාවක්. ඒ පුද්ගලයාගේ අනන්‍යතාවය නැති වෙන. පවුලේ අනන්‍යතාවයේ සුරක්ෂිතතාවය නැති වෙන. පුද්ගලයාගේ පෞද්ගලිකත්වය නැති වෙලා cookies වගේ අපිව හදාගෙන යනවා කියලා අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙන්න ඕන. ඉතින් අපි එන්න බොරුවක් විශ්වාස කරන කල හැමතිස්සෙම මීඩියා යන්නේ අරගලයකින් රණ්ඩුවකින් උත්තමයන් පහත් කළ හැමදේම ක්වෙස්චන් කරලා එතකොට රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා හෝ රැකියාවක උසස් තනතුරක ඉන්නගෙන ජ්‍යෙෂ්ඨයාගේ තත්ත්වය හැමතිස්සෙම cutting the sword under seniority. ඉතින් ජ්‍යෙෂ්ඨත්වයට තැනක් නැහැ. එතකොට මේ කිසිසේත්ම ජන සමාජයට ප්‍රගමනයක් නැති වෙනවා. පරම්පරා කතාවක් නැති වෙනවා. There is no generational progression and succession. There's no handing over the baton. And there's only a grabbing what you can to hand over a baton. You must run a lap. ඉතින් අපි මේ baton එකක් දෙන්න නම් අපි ඉස්කෝලේ යන කාලේ දිවන්නේ නේද 4x400 නේ 400 lap එක ගියාට පස්සේ තමයි ඊළඟ කෙනාට දෙන්න පුළුවන්. lap එක දුහන්න නැතුව අතරමඟදී කඩාකප්පල් කරගෙන තමන්ට ඕන විදිහට ගැනීම තමයි පටන් ගන්නමක් දිනුම් කනුවක් නැති ලෝකයක් හැදීගෙන ඇවිල්ලා තිබෙනවා. Once you are a victim, addict of fake, you want to consume some more fake.
එතකොට අපි එක දෙයකවත් එක්ස්පර්ට් කෙනෙක් නොවි ගොඩක් දේවල් ගැන එහෙම මෙහෙන් තොරතුරු එකතු කරනවා මිසක් අපි එක දෙයක් එක ක්ෂේත්‍රයක් ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්නේ නැතුව හැමතැනින්ම කාරණා උකහා ගනිමින් අපි අන්තනෝමතික ලෙස we become little pharaohs of the things that we have fashioned for ourselves. එන්න අපේ world view එකට අපි ඒ જાතියේ fake තමයි අසත්‍ය වූ ව්‍යාජ දේවල් විශ්වාස කරනවා. එතකොට aliensලා ඉන්නවා, monstersලා ඉන්නවා. monstersලා හදන්න පුළුවන්, chimeric research කරන්න පුළුවන්. ඊළඟට අපි pandemics plan කරනවා. මෙහෙම ලෝක තිබෙනවා, මෙහෙම සංග්‍රහණ තිබෙනවා, sci-fi ඔක්කොම unrealistic ඇත්තක් නොවන ලෝකයක් ගැන ත්‍රාසයට යොමු. ඒක මං ගියසරත් කියලා දුන්නා. අපි ජීවත් වී යුත්තේ top down executive empathic planning. එහෙම අපේ මේ prefrontal cortex එකෙන් අපි කරන්න ඕනේ. නමුත් ළමයාව මේ විදිහට ත්‍රාසයට පුරුදු කරාම හැමතිස්සෙම bottom up regulation. ඒ කියන්නේ sound, sight, thrill comes from outside. So the screen does that for you. Screen feeds you. You are completely controlled by the screen. So ඔබ අර screen එකේ එන දේෙන් තමයි පාලනය වෙන්නේ. So I'm delving on the topic of how all media and all systems make you a fake addict so that they can feed you fake and carry on with their control. ඉතින් මොකද වෙලා තිබෙන්නේ? ඔවුන් ඒ fake දේවල් අසත්‍ය දේවල් ඔබ පෝෂණය කරමින් මේක කරගෙන යනවා. So they are destroying earth using consumerism. ඉතින් අපිට පේන තියෙනවා මහා පරිමාණයෙන් පරිභෝජනය කරලා ලෝකෙ විනාශ වෙගෙන යනවා. So the first thing they have to desecrate is the family. ඉතින් මේක හරියන්න නම් ඔවුන් පවුල ගැන දෙවියන් වහන්සේ දුන්නු සම්මත උල්ලංඝනය කරවන්න ඕන. So that one man and one woman makes marriage for life එක කඩන්න ඕන. That has to be broken down. එක පුරුෂයෙක් එක භාර්යාවකට ලිංගික ජීවිතයේ සීමා, the boundaries that God has given for sexual life has to be broken up. And by that time, when you are so internally broken up and schizophrenic on what is right and what is wrong, any media can feed you any fake about your nation, about future and what is actually happening. So you can begin to believe ඉතින් ඔබ virus ගැනත් විශ්වාස කරන්න පුළුවන්, vaccine ගැනත් ඔබ විශ්වාස කරන්න පුළුවන්, මිනිස්සු හදලා තිබෙන දේවල්. So today, what have I got to take with you? They have discovered that obese people, they are reporting now more obese you are, more ACE2 enzyme you will have, more severe COVID infection will be. ඔබ ස්ථූල අය නම් තර වෙන තරමට ඔබගේ ශරීරයේ සෛලවල ACE2 enzyme වැඩි වෙන නිසා ඔබ අවුරුදු 40 කෙනෙක් ස්ථූල කෙනෙක් නම් 140ක chance එකක් තිබෙනවා intensive care unit එකකට යන තරමට COVID අසාධ්‍ය වෙයි කියලා. There is a 40% increase of chance when you are 40 years old and you're obese. 40% actually the percentile can be drawn how excessive you are, how excessively fat you are, what your metabolic index is. Metabolic index එක වැඩි වෙන තරමට ඒ intensive care unit එකේ යන්න මේම වැඩි වෙනවා, fatality එක වැඩි වෙනවා. Secondly, they have also found, see this, when every time you are getting multi-strain vaccines for influenza, over influenza season එකට multi-strains, කියන්නේ strains 4-5ක් තියෙන vaccines ගන්නකොට ඒක එකම cytokine reaction එකක් ශරීරයේ ඇති වෙගෙන යනවා. එහෙමයි ප්‍රතිශක්තිය ක්‍රියා කරන්නේ. So you are on a continuous state of cytokine reaction going on, whereas cytokine should be activated only when an external threat, bacterium, virus comes. දැන් ඇත්තෙම cytokine වැඩ කරන්න ඕනේ බාහිර වශයෙන් threat එකක්, bacterium එකක්, virus එකක් එනවනම්. නමුත් live attenuated vaccines ගොඩක් ගන්නකොට, when you are taking many live attenuation vaccine shots, your cytokines are continually working. ඉතින් ඔබගේ ඒ ප්‍රතිශක්ති පද්ධතිය බාහිරින් virus එන්නේ නැති කොටත් වැඩ කරනවා. So North Vermont University has done excellent research and they have found what happens is when the cytokines are working and released, they consume the specified pro-modulating, the pro-regulating molecules, the
self-regulating molecules, the PSMs, are being self-controlling modules, the PMSs are all the time being consumed. එතකොට ශරීරයේ තත්වයක් ඇති වෙනවා ශරීරයේ තියෙන omega 3 acid එන්න අඩු වෙලා ඒකෙන් නිපද වෙන omega 3 acid එකේ fatty acid එකෙන් තමයි අපේ ප්‍රතිශක්තියට අවශ්‍ය දේවල් නිපදෙන්නේ. So from omega 3 fatty acids, those molecules relevant for our immune cascade will be biochemically manufactured by the body. When the body is constantly under threat of live attenuated vaccines given to you by shots, ඉතින් body එක ගොඩාක් live attenuated vaccines ගන්නකොට හැමතිස්සෙම cytokine හැදෙනවා omega 3 fatty acid ප්‍රමාණය එන්න අඩු වෙනවා. එතකොට ඒ පුද්ගලයා ඕනෑම infection එකකදී බරපතල තත්වයකට පත් වෙනවා. So the truth is that Italy was given a multivalent influenza vaccine round about November before they precipitated into this terrible disaster of contacting COVID with flights from Wuhan every day into Italy, while Hubei is close to China. From Wuhan there are flights daily to Italy. ඉතින් වූහාන් ප්‍රදේශය වහලා තියෙද්දි ජනවාරි මාසේ වූහාන් වලින් flights හැමදාම ආව ඉටලි වලට ඊට ඉස්සෙල්ලා ඉටලි වලට අලුත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් වැක්සින් ෂොට් එකක් දීලා තිබුණා. ඉතින් මේ මහා ව්‍යසනය වුණා. Second thing is when there's such an easy drug like hydroxychloroquine, මේ hydroxychloroquine වගේ lazy drug එකක් තිබෙනකොට I have described to you. Now I'm Dr. Lalit Mendis. My primary training is in pharmacology and internal medicine. My last substantive post was as head of department of pharmacology in a state medical faculty in Sri Lanka. That's why I speak mostly on pharmacology and then related subjects. So when hydroxychloroquine can effectively prevent, ඉතින් මේ hydroxychloroquine අණුවට පුළුවන් අර spike protein එක ඒ virus එකේ තියෙන උලක් ඒකට corona කියන්නේ ඒකයි උල ACE2 enzyme එකට ඇවිල්ලා high වෙනවා. Now imagine this is ACE2 on the surface of our cell, lung cell, red blood cell or whatever. ඉතින් මේ අපේ සෛලයේ පෘෂ්ඨය ඒකට COVID ඇවිල්ලා ගහනවා. ඒ COVID spike protein එක හරියටම ගෑවෙන ගහන එක වළක්වන්නේ hydroxychloroquine. So hydroxychloroquine stops the virus attachment, and then in the process the virus has to get inside the cell once attached on top. උඩදී වෛරසය මේ සෛලට එකහුණාට පස්සේ වෛරසය ඇතුළට යන්න ඕන. ඇතුළට යන පිණිස මේ ලයිසෝසෝම් කියලා එකක් තිබෙනවා. So the lysosome has to be acidic if the COVID virus, COV2 virus, is to go inside. Now what chloroquine, hydroxychloroquine or chloroquine does is it makes the lysosome alkaline. pH is increased. A pH අගේ වැඩි කරාම hydroxychloroquine අර virus එකට අර lysosome එක හදාගෙන endophagocytosis වෙන්නේ නැහැ. Endocytosis will not, endophagocytosis will not happen. So it's biochemically, pharmacodynamically the best drug to give early is hydroxychloroquine. It's cheap, it's safe. It has been given for rheumatoid arthritis and lupus erythematosus for immune modulation for a long time in the West. දැන් බටහිරත් ඒක ගොඩක් කල් දීලා තිබෙනවා නොයෙක් ප්‍රතිශක්ති රෝග සඳහා ආසියාව සහ අප්‍රිකාව නම් ඒක ගොඩාක් දීලා තිබෙනවා මැලේරියා මර්ධනය සඳහා අපේ රටේ. So this talk about hydroxychloroquine is unsafe is complete rubbish. ඉතින් මේ hydroxychloroquine මේ unsafe මේක හරි හොඳ නෑ සම්පූර්ණයෙන්ම පට්ටපල් බොරුවක්. මොකද මේ drug එක ගොඩක් කල් දීලා තියෙන drug එක. So you begin to wonder, why does someone say it is dangerous when it is a proven drug for other illnesses? මේක ගොඩාක් කලක් ඒකේ safety ගොඩාක් කලක් ස්ථාවරය කරගත්ත drug එකක් hydroxychloroquine. So in Sri Lanka we treated hydroxychloroquine, South Korea did, China did. Then in France, two well-known professors, Professor Gaut and Professor Raoult of Marseille University, who did the studies, by now they have treated thousands and they have published it. ඉතින් ඒ ප්‍රංශේ ප්‍රසිද්ධ මහාචාර්ය දෙන්නෙක් තමයි කිව්වේ hydroxychloroquine මේ සඳහා හොඳම drug එක කියලා. ඊළඟට අපි එනවා මේකේ තව පැතිවලට 2014 දී තමයි ඇමරිකාවෙන් තහනම් කරා gain of function research. America
prohibited gain of function research. What is gain of function research? Make a virus more pathological, more pathogenic. A virus එක විෂතාවය ව්‍යාධි ජනනය වැඩි කිරීම තහනම් කරා 2014 දී. එතකොටත් CDC අමරිකාවේ CDC එකේ head Dr. Fauci. Then also Dr. Fauci was in charge. He shifted the whole program to Wuhan University. This is recorded and it's undeniable. Yeah, a Salit Samagas with $7.4 million, he shifted the whole program to Wuhan. And yeah, a Salit Samagam, a American CDC, Tamai Wuhan laboratories may vade patangate. I think make a virus කොමාරි leak වුණා. චීනය කරපු වරද නම් මේක leak වෙලා ගොඩක් පැතිරෙනකොට ඒගොල්ලෝ Hubei province was closed and no one could come into Hubei province or go out of Hubei province as far as China was concerned, but everybody was flying out of Wuhan to Italy, Spain and New York and everywhere else. I think Hubei province එක වහලා තිබුණා. ඒකෙන් එළියට යන්න බෑ. චීනය කොහටවත් චීන කාටවත් ඒක ඇතුළට එන්න බෑ. හැබැයි වුහාන් වල ඉඳලා daily flights ලෝකේ හැම තැනටම ගියා. ජනවාරි වලයි in February, and WHO went and said there doesn't seem to be human to human contact. They jolly well knew there's human to human spread. ඒ මනුෂ්‍යගේ මනුෂ්‍යයට ඒක යන බව WHO එක ලෝකෙට කිව්වේ නැහැ. What else should you be thinking of right now? Children are getting immune reactions because children are getting so much of multivalent vaccines. They can't develop immune memory. They can't develop normal immunity in their bodies. ඉතින් ළමයින්ට මේ නිතර flu shots දෙනකොට ඒගොල්ලන් එක shots දෙනවනේ. ඒගොල්ලන්ට ස්වභාවික ලෙස ඒ කියන්නේ විය යුතු ලෙස තම ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න බෑ. They have no immune memory. It's constantly destabilized. ඉතින් ඒගොල්ලන්ගේ immune මතකය ඒ කියන්නේ අපේ ශරීරය God සැලසුම් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම ප්‍රතිශක්තිය පුදුම විදිහකට සැලසුම් කරලා තිබෙන්නේ. ඒක ඔක්කොම කඩාකප්පල් වෙනවා අර පිටින් shots ගොඩක් දෙන්න පටන් ගත්තාම. So in London they are reporting now children with Kawasaki disease. Kawasaki is a immunologically based disease where the arterioles and small arteries are attacked here, there and everywhere, usually in the extremities. ඉතින් Kawasaki disease කියන්නේ ඒ ප්‍රතිශක්තියට අදාළ gamma globes වලින් තමාගෙම gamma globes තමාගෙම ශරීරයේ පොඩි arteries වලට පහර දීම. ඒක වෙන්නේ ඇයි? අර හැමතිස්සෙම පොඩි ළමයින් දැන් අර cytokine ප්‍රතික්‍රියාව සිද්ධ වෙමින් තිබෙන නිසා. So all the time children's cytokines are active and they are in an immune battle all the time. ඉතින් දැන් මෙසේ ඉන්න අතර vitamin D වලින් තමයි අපේ ශරීරයේ sterols සහ immune ප්‍රතික්‍රියාවට අවශ්‍ය ගොඩක් අණු sterols ඒ කියන්නේ මේද අම්ල. ඉතින් අපි statins දුන්නොත් omega 3 fatty acids ශරීරයේ synthesize කරන්න බැරි වෙනවා. සංශ්ලේෂණය වෙන්නේ නැති වෙනවා. If you take statins, the omega 3 fatty acids don't get synthesized in the body, which means you have to get omega 3 fatty acids from outside, fish sources or meat sources. So if you are not eating meat or fish, you're in trouble when you take statins. So you have to take fish at least, and at least fish oil supplements. So North Vermont University has done excellent studies and they are showing people who have low omega 3 fatty acids in the body have severe disease. ඉතින් මේ omega 3 fatty acid එක ඒ කියන්නේ මාළු වලින් හා මස් වලින් එන fatty acid එක අඩු වෙනකොට cytokine වැඩි වෙනකොට මේ ප්‍රතික්‍රියාව මේ COVID ප්‍රතික්‍රියාව බොහොම භයානක වෙලා එතකොට intensive care units වලට යන්න සිද්ධ වෙනවා. දැන් මම නිතර කියලා තියෙනවා මේ COVID ප්‍රතික්‍රියාව නම් immune reaction එක. This is not viral pneumonitis. This is not ARDS as it was with COV1. This is the immune cascade reaction where there's a cytokine storm and the hemoglobin molecule is also attacked. එතකොට මෙතන ප්‍රධාන ව්‍යාධීන් දෙකක් තිබෙනවා. Two pathologies. ඒ කියන්නේ එකක් තමයි පෙනහල්ල තුලත්
පෙනහල්ල තුල ප්‍රශ්නේ වැඩි වෙන්නේ මොකද පෙනහළු සෛල වල ගොඩක් ACE2 එන්සයිම් එක තිබෙනවා ACE2 රිසෙප්ටර් එක රතුළු දිනාණු වලත් ACE2 රිසෙප්ටර් එක තිබෙනවා ඉතින් රතුළු දිනාණු වැඩියෙන්ම හිමින් ගමන් කරන the hemoglobin molecule is attacked hemoglobin molecule එක කැඩි කැඩි යනවා එතකොට ඒකට ඔක්සිජන් දරා ගන්න බැරි වෙනවා ඔක්සිජන් කැරි කරන්න බැරි වෙනවා ඒ වගේම hemoglobin molecule එකට ඔක්සිජන් අරගෙන යන්න බැරි වෙනවා එතකොට ශරීරයට ඔක්සිජන් මදි වෙලා ඒ පුද්ගලයා හොඳට හුස්ම ගන්න නමුත් ඔක්සිජන් මාරු වෙන්නේ නැහැ කාබන් ඩයොක්සයිඩ් එළියට යන්නේ නැහැ ඔක්සිජන් ශරීරයට ලැබෙන්නේ නැහැ so they become hypoxic that's why Professor Sharif Sultan who is the chairman, the president of the Vascular Association, Vascular Surgeons Association in Britain, analysed it very well. It is available on my blog. My blog is Dr. Lalit Mendes blog, wordpress.com. ඒකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. ඒකේ තිබෙනවා ඒක ඇනලයිස් කරලා තිබෙන විදිය මේක coagulation pathology, coagulopathy එකක්. ඉතින් සමහර රටවල් වල මේකට දීලා තිබෙනවා low dose aspirin. Dose aspirin නිසා මේ ලේ කැටිවීම micro clots හැදීම නවතිනවා. North Vermont University එකේ දීලා තිබෙනවා steroids methylprednisolone. එතකොටත් අර කැටි ගැසීම නවතිනවා පස්වෙනි දවසේම. ඉතින් තව එකක් කියන්න ඕන clinical trials ගැන. දැන් clinical trials වලින් පුළුවන් අපිට ඕන results නිෂ්පාදනය කරන්නේ clinical trial එක ගැන හරි විස්තරය දුන්නේ නැත්තම්. ඒකයි ප්‍රශ්නේ. So clinical trials can be made to say what you want to say if you don't present the whole picture. So if you have one end result at the beginning and change the end result, clinical trial changes. Then clinical trial එක පටන් ගන්නකොට හරියට කියන්න ඕන මේකේ අවසාන බලාපොරොත්තු වෙන්නේ අපි මේක මේ සාර්ථක ප්‍රතිඵලය කියන්නේ මේකටයි. දැන් remdesivir try කරනකොට Gilead drug clinical trial එක ඒගොල්ලෝ මුලින් කිව්වේ අපි බලාපොරොත්තු වෙන සාර්ථක ප්‍රතිඵලය මරණ අඩුවීම කියලා. ඉතින් ඒගොල්ලෝ තෝරගත්ත සෙනක එච්චර මරණීය සෙනක නෙමෙයි. එතකොට ඒගොල්ලෝ කිව්වා අපි බලාපොරොත්තු වෙන සාර්ථක ප්‍රතිඵලය මේ clinical improvement එකක් කියලා. සායනික වශයෙන් හොඳ ප්‍රතිඵලයක් කියලා. ඒ නිසා ඒ remdesivir කියන drug එකේ clinical trial එක දැන් FDA එකයි Dr. Fauci අනුමත කරාට ලෝකේ පුරාම pharmacology professors ලා කියනවා මේක හරියට කරපු trial එකක් නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. දැන් ඒවා ඔබට බලන්න ඕන නම් මගේ WhatsApp number එකට එවන්න පණිවිඩයක් +94 77 49 59 214. I can send you all the links and the details. So you have to check the confidence interval of a clinical trial. ඉතින් clinical trial එකක් හරියට වෙනවද කියලා මේක තියෙන confidence interval එකක් කියලා එකක්. ඒ කියන්නේ standard deviation එක අරම මෙයා බලලා calculate කරන විදිහ තිබෙනවා. ඉතින් තව ඔබට කියන්න තිබෙන්නේ මේ දේ ගැන අද සවස විකාශනයෙන්. So if you want a full English description, it is available on my wall today and it is also available on YouTube. I am Dr. Lalit Mendes. Let me see a few other notes that may be relevant for a talk like this. Yes, vitamin D ගන්න අවශ්‍යයි. vitamin D උණුතාවයක් තිබුණොත් මේ ප්‍රශ්නේ එන්න උග්‍ර වෙනවා. ඉතින් ඒකයි අර ඝර්ම කලාපික රටවල් වල මේ ලෙඩේ අඩුත් අනිත් හේතුව අපි BCG ලැබලා තිබෙන නිසාත් මේ ලෙඩේ අඩු වෙනවා. ඒ නිසා මේ temperate climates වල උනත් BCG දෙන එක හොඳයි. ඔබ BCG ලබන්න ඉස්සෙල්ලා හිටිය පරම්පරාවක් නම් ඒ කියන්නේ 1960 තමයි අපිට BCG දෙන්න පටන් ගත්තේ. අපි වෛද්‍ය විද්‍යාලයට යනකොට වාඩි වෙලා යනකොට අපි අරගෙන ගියේ මොකද 1960 ඉඳලා තමයි හැම ළමයාටම BCG දෙන්න පටන් ගත්තේ. එතකොට ඔමේගා 3 ගැන අපි කතා කරා. එතකොට ප්‍රතිශක්තිය අඩු වෙන විදිය. ඉතින් ළමයින්ට හෝ අපිට හැමතිස්සෙම shots ගන්නකොට ඒ shots වලින් උපදින කෘත්‍රිම ප්‍රතිශක්තිය නිසා ශරීරයෙන්ම නැගෙන ප්‍රතිශක්තිය බාල වෙන්න පටන් ගන්නවා. මේ කියන්නේ මේ vaccines දෙන්න එපා කියලා නෙමෙයි. දැන් මේ triple vaccine එක excellent vaccine එකක්. ත්‍රිත්ව එන්නත, BCG එන්නත, oral polio එන්නත. ඒවා බොහොම හොඳට ලෙඩ පාලනය කරා අපේ ලංකාවෙන් පොලියෝ සම්පූර්ණයෙන්ම තුරන් වෙලා තිබෙන්නේ. ඉතින් මේ ටික තමයි දැනට කියන්න තිබෙන්නේ. ඉතින් අපිට පෙනීගෙන යනවා මනුෂ්‍යයාගේ ජීවිතය පාලනය කරන්න පවුලට එන ආක්‍රමණය.
ඉතින් ගෝලීය පාලනයක සැලැස්මක් තියෙනවා රටවල් වලට එනවා සංස්කෘතික ආක්‍රමණ, මියුසික් ආක්‍රමණ, ඊළඟට ලිංගික සීමා කඩන ආක්‍රමණ. ඒවා ඩිජිටල් ප්‍රෝග්‍රෑම්ස් වලින් ඒසෙක්ෂුවල්, බයිසෙක්ෂුවල් වගේ පෙන්වන ප්‍රෝග්‍රෑම් වලින් ඒවා කරනවා. ඊළඟට රටක් ණය වෙලා රටක් ණය කරලා අනවශ්‍ය ආයෝජන අනාදි වලින් ණය තුලින් එන ආක්‍රමණ. ඊළඟට ළමයින්ගේ රයිට්ස් කියලා දැන් සමහර රටවල් වල ළමයින්ට පුළුවන් පොලිසිය කැඳවන්න දෙමව්පියන්ට විරුද්ධව. ඒතකොට ළමයි සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ගෙන් වෙන් කරලා ඊළඟට මයිග්‍රේෂන් නිසා එක හේතු වලට තම දේශ සීමාවෙන් පිටට දහස් ගණන් සෙනග දැන් මැද පෙරදිග නම් මිලියන් ගණන් සෙනග යුද්ධ ඇති කරවලත් සෙනග තම රටෙන් අහක් කරලා ගියාම බොහොම ලේසි එහෙම සෙනගක් සංක්‍රමණික සෙනගක් වෙන කට්ටියකට පාලනය කරන්න බොහොම ලේසි. ඒ වගේම දෙයක් සිද්ධ වෙනවා අපේ රටේ බ්‍රේන් ඩ්‍රේන් එක මේ ළමයි මෙහෙ තියෙන විභාගවල ඉඳ ගන්නේ නැතිව NVQ එකට ගිහිල්ලා ට්‍රේන් වෙන්නේ නැතිව දෙමව්පියන්ට කියලා කොහොම හරි මිලියන් එකක් හොයාගෙන කොහේ හරි රටකට යනවා අධ්‍යාපනයට කියලා. ඒ රටවල් වලින් සීමාවක් නැතිව අපි අපේ ළමයින්ව ගන්නවා අධ්‍යාපනයට. දැන් මේගොල්ලෝ හිතනවා එහෙ ගියාම PR ලැබෙයි කියලා. ඒ වුණාට PR ලැබෙන්නේ නැහැ. මේගොල්ලෝ හරියට ඉගෙන ගන්නෙත් නැහැ. ඉතින් මේ මම කියන්නේ සැලසුමක් සහිතව පෞල ආක්‍රමණය කිරීම, දේශය ආක්‍රමණය කිරීම. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේගේ සැලැස්ම පෞල. පුරුෂයෙක් භාර්යාව සමග ජීවිතාන්තය සක්වා විශ්වාසවන්තව සිටමින් ඊළඟ පරම්පරාවට උපරිම දේ ඉෂ්ට කිරීම, ඊළඟට ඊළඟ පරම්පරාව දෙමව්පියන්ට කෘතඥ සැලකීම. එහෙම තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි පවුලක් කරાવી කියලා. ඒ වගේම දේශයක සම්පත් පුළුවන් තරම් සමසේ බෙදී සුභසිද්ධ දායකයෝ ડોක්ටර්ස්ලා වගේ අය, විවසාය දායකයෝ, නීති වෘත්තියේ නියැලෙන අය අපිට ලැබුණු අධ්‍යාපනය නිසා, රටක් අපිට දුන්නු අධ්‍යාපනය නිසා, දෙවියන් වහන්සේ අපිට දුන්නු ප්‍රතිභා නිසා අනිත් අයට සේවය කිරීම තමයි මේ දෙවියන් වහන්සේගේ වැඩසටහනේ අර්ථය. So that the family to be safe, nation to be safe, that each nation looks after itself. ඉතින් මේ පවුලේ බන්ධන කඩන කැඩුව ගමම්ම ඒ දේශය දුර්වල වෙනවා. ඉතින් health rights කියලා, human rights කියලා එක විදිහට children rights, women's rights එක විදිහට දෙවියන් වහන්සේ සමායෝජනයෙන් what God has created to live in reconciliation, the issue of rights brings a wedge, brings a wall, brings a separation. දෙවියන් වහන්සේ සමායෝජනයෙන් සමගකමෙන් කරන්න දුන්නා වූ දේවල් දෙමව්පියෝ සහ දරුවෝ, එතකොට ස්වාමියා සහ වැඩ කරන අය, එතකොට රටවැසියෝ හා පාලකයෝ සහ රටවැසියෝ, ධනය ඇති අය සහ ශ්‍රමය ඇති අය. So God's ways, those who have capital, the financial capital, those who have labor skills have skill capital. They work together to make a nation great. ඉතින් ඒ දෙගොල්ලෝ මේ කවුලා දේශයක් දියුණු කිරීමට ක්‍රියා කිරීම තමයි දැන් මහන්සියගේ අර්ථය. ඉතින් අපිට තේරෙනවා අපිට වැඩ ගොඩක් තියෙනවා. So what will the world be like when COVID is finishing or lockdowns are over? දැන් මේ lockdown එක ඉවර වෙනකොට ලෝකෙ මොනවා වෙයිද? මොනවද දන්නවද වෙන්නේ? අර ලෝකෙ තදින් පාලනය කරන්න තීරණය කළා හිටපු අය ඒක තවදුරටත් කරගෙන යනවා. They were only those who wanted to control everything with vaccines and vaccine guards, and you need to know that the last book of the Bible is called Revelation. දේවචනේ අන්තිම පොත කියන්නේ Revelation කියලා, මේ එලිදරව් පොත කියලා. ඒකේ තියෙනවා පැහැදිලිව ඔක්කොම ලෝක ජනතාවට මේ අතට ගන්න පොඩි මාක් එකක් දෙනවා කියලා. Now we know that the virus story is spreading, vaccines are being made, and before all that a chip is ready to be inserted here. So it's a time to have a look at God's word and have a look at the last book. ඉතින් මේ කාලේ දෙවියන් වහන්සේගේ පොතේ අන්තිම පරිච්ඡේදය පොඩ්ඩක් කියවන්න. 18 වෙනි පරිච්ඡේදය සහ 13 වෙනි පරිච්ඡේදය. 18 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ තියෙනවා ඔක්කොම දවසකින් පැයකින් ආර්ථිකය හිර වෙනවා ප්ලේග් එකක් නිසා, වසංගතයක් නිසා. කවුරුත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. ඉතින් මේවා, so at a time like this we look at ultimate realities. Did someone know that this would happen? Yes, God knew. Because this is God's word. He created it in his image and put his image into the family. මේක දෙවියන් වහන්සේගේ ලෝකේ නිසා උන්වහන්සේ මාවපු සෑම සම්පතක් පවුලක් තුලින්
distribute වෙන පිණිස ඊළඟ පරම්පරාවට යන පිණිස උන්වහන්සේ සැලසුම් කරා. ඉතින් උන්වහන්සේත් මේක දිහා හරිම වේදනාවෙන් බලාගෙන ඇති. හැබැයි උන්වහන්සේට මේකෙන් අපිව ගලවන්න ක්‍රමයකුත් තිබෙනවා. So God also has a plan to redeem us out of this trouble, to make the family strong, make the nation strong, so that nations can live as a family of nations. උන්වහන්සේගේ සැලැස්ම හැම පවුලක් ශක්තිමත් කරන්න. ඒ සඳහා උන්වහන්සේ කියන උන්වහන්සේ යහපත් නිරේර හැම පවුලක් ශක්තිමත් කරන්න. පවුල අතර සම්බන්ධකම් පරම්පරාවෙන් පරම්පරාවට සම්බන්ධකම්. So he wants to establish the intergenerational connect. That's God's mindset. ඊළඟට දේශයන් අතර සම්බන්ධකම්. And then the relationship between nations. So I think that's a long talk for today. ඔබට අවශ්‍ය නම් අපේ මේවා 077 49 59 214 ඔබ WhatsApp එකක් එවුවොත් අපේ පරණ ක්ලිප්ස් උත් ලබා ගන්න පුළුවන්, references උත් ලබා ගන්න පුළුවන්. +94 77 49 59 214. Thank you for listening.